පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සදාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. පුදසුන හමුවේ පහනක්සේ දිලෙන ඉන්නට ආසයි ආලෝකයේ විහිදා ගණදුර හමුවේ සසල නොවේ කිසිදා සහාය දෙන්න ඔබේ වැයවන්නට සැමදා. අද දවසේ අපි අදිමු ස්වාමිනී මන් ලෝකයේ තියෙන ගණදොරට ආලෝකයක් වෙන්න ආසයි. අනිත් අයගේ තියෙන ගණදොරට ආලෝකයක් වෙලා ඔබ වහන්සේ මට ඉගෙනුවා වගේ අනකලාසේ හැම කෙනෙකුගේම ජීවිතයට ආලෝකයක් වෙන්න ආසයි ස්වාමිනී. ඔබ වහන්සේගේ ආදරය වෙනුවෙන් වැය වෙන්න කැප වෙන්න ආසයි. ඒ නිසා අද දවසේ අපි බලවත් කරන්න ඔබ වහන්සේගේ ආලෝකය වෙන්නට, ඒ ආලෝකය තව කෙනෙකුගේ හදවතේ දල්වන්න අපි ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් බලවත් කරලා සමිඳුනේ ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙලා, මගේ පැතුම වෙලා, මගේ ජීවිතේ අරුත වෙලා ඔබ වහන්සේ මගේ හැමදේම වෙන්න. ඒ ප්‍රාර්ථනාව යාක්ෂාව තුළ අපි අද ගයමු. පුදසුණු හමුවේ පහනක්සේ දිලෙන. පුදසුන හමුවේ පහනක්සේ දිලෙන ඉන්නට ආසයි ආලෝකය විහිදා ගණදුර හමුවේ සසල නොවී කිසිදා සහාය දෙන්න ඔබ වැය වෙන්නට සැමදා සමිදේ ඔබ මගේ ජීවිතයයි සමිදේ ඔබ දිවියේ පැතුමයි සමිදේ ඔබ දිවියේ අරුතයි සමිදේ ඔබ මගේ සෑමදයයි. පෝෂදෝ ස්වාමිනී මගේ මෙහෙවීම වෙනුවෙන් නෙවෙයි, මගේ වටේ ඉන්න මගේ ආදරණීය සහෝදරියගේ ජීවිතය වෙනුවෙන්, ඔහුගේ ඇයගේ ජීවන ගමන වෙනුවෙන් උදව්වක් වෙන්න, සහයෝගය දෙන්න, උපකාර කරන්න, ඔහු ඇතුලේ ඇය ඇතුලේ මට කැඩෙන්න, බිඳෙන්න, වැය වෙන්න ශුදෝ ස්වාමිනී මාව මෙහෙවන්න, අපිව මෙහෙවන්න. ඒත් එක්කම වහන්සේගේ වචනය ඇතුලේ කියනවා වගේ ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් ඒට ලුණු රස කවන්නේ කුමකින්ද? ඔබ පොළවේ ලුණුය. මම අපි අදහනවා ශුදෝ ස්වාමිනී එච්චර රසක් ඔබ වහන්සේ අපිට දීලා ඒ ලුණුම දිය වෙලා පොළවට යනවා වගේ ශුදෝ ස්වාමිනී ආහාර රස ගන්වනවා වගේ පොළවට ලවණක් වෙනවා වගේ ශුදෝ ස්වාමිනී මගේ ජීවිතය, අපේ ජීවිත ඔබ වහන්සේ දිය කරලා තවත් කෙනෙකුට රහක් වෙන්න, තවත් කෙනෙකුගේ ජීවිතය රසවත් කරන්න ඔබ වහන්සේ අපිව මේ නමස්කාරය ඇතුලේ යොදව ගන්නට යනවා. ඒ වෙනුවෙන් මහා බලයක් දෙන්නට යනවා. මේ රූපවාහිනී තිරය හරහා ඒ බලය හැම හදවතක් ඇතුළෙම ශුදෝ ස්වාමිනී ඔබ වහන්සේ ස්ථාපිත කරන්නට යන නිසා ඒ දැනටමත් ඔබ වහන්සේ කරලා අපේ ජීවිත පොළවේ ලවණ බවට පත් කරලා හැමෝටම උදව්වක් වෙන්න අපිව මෙහෙවන්නට යන නිසා ඔබ වහන්සේට ස්තුතියි කියලා කියනවා. ප්‍රශංසා කරනවා. මහිමය දෙනවා ශුදෝ ස්වාමිනී. හාලෙලූයා. ස්තුතියි ජේසුස්. මහිමය වේවා. නමස්කාර වේවා. ගෞරව වේවා. හාලෙලූයා. ස්තුතියි ජේසුස්. ජනතා සුවසිත විනුවෙන් කැපවීලා ඉන්නට ආසයි පොළොවේ ලබන වෙලා
ඇසුරේ මට ලැබෙන සතුට නිසා ගයන්න වරේ ඔබ අත දකින තුරා සමිදේ ඔබ මගේ ජීවිතයයි සමිදේ ඔබ දිවියේ පැතුමයි සමිදේ ඔබ දිවියේ අරුතයි සමිදේ ඔබ මගේ සෑම දෙයයි. මගේ ආදරණීය ප්‍රේමාන්තයනි, අද ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ ඔබේ මගේ කඳුල ගැන, ඔබේ මගේ දුක ගැන, ඔබේ මගේ අරගලය ගැන යාඥා කර කර ඉන්න විතරක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ කරා වගේ උන්වහන්සේගෙන් ඔබ මාව පුරවගෙන එළියට වහින්න, පවුල තුලට බහින්න, දේවස්ථානයේ සංඝය තුලට බහින්න, මිනිස්සු අතරට යන්න, ඒ අයගේ කඳුල වෙනුවෙන් යාඥා කරන්න, ඒ අයට ආදරය කරන්න, ඒ අයට ජේසුව දෙන්න, ජේසුගෙන් පිරෙන්න, ඒ අය වෙනුවෙන් යාඥා කරන්න අද ඔබට මට ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. අපි ඒ වෙනුවෙන් උන්වහන්සේගෙන් බලය ඉල්ලමු. අනිත් කෙනාට ආදරය කරන්න, සහෝදරයාට ප්‍රේම කරන්න, සහෝදරයාගේ දුක දැනෙන්න, ඒ වේදනාව මටත් දැනෙන්න, ඒ වේදනාව වෙනුවෙන් ජේසු කෙනෙක් වෙන්න අද ස්වාමීන් වහන්සේ ඉස්සර අපි යාඥා කරමු මේ নমස්කාරය ඇතුලේ. ඔව් ස්වාමිනී, අපි වහන්සේට ස්තුතියි කියනවා. ඒ ආලේපය ඔබ වහන්සේ දෙන නිසා, ඒ කැඳවීම ඔබ වහන්සේ මට දෙන නිසා, ඒ කැඳවීමට ඔබ වහන්සේ මාව කැඳවන නිසා ස්වාමිනී, මම වහන්සේට ස්තුතියි කියනවා. ප්‍රශංසා කරනවා. හාලෙලූයා, හාලෙලූයා. ප්‍රශංසා වේවා. ස්තුතියි ජේසුස්. හාලෙලූයා, හාලෙලූයා. සෙමතිනුවන්නක රැඳෙන කඳුළු පිසදා ඉන්නට ආසයි සිනාමුවක සරසා එනමුත් දිවියේ සමබාධක දුවලා කියා දෙන්න මට ඉන්නට නොසැලීලා සමිදේ ඔබ මගේ ජීවිතයයි සමිදේ ඔබ දිවියේ පැතුමයි සමිදේ ඔබ දිවියේ අරුතයි සමිදේ ඔබ මගේ සෑම දෙයයි. ඔබ ප්‍රේමවන්තී, මේ ස්තුති කරමු උන්වහන්සේ අපි පොළවේ ලවණක් වෙන්නට, උන්වහන්සේ අපි පොළවට ආලෝකයක් වෙන්නට, සකල මානවයාටම ආලෝකයක් වෙන්නට කැදවලා අද නිකන් උන්වහන්සේ අදහගෙන ඔහි ඉන්න නෙවෙයි, උන්වහන්සේගේ ආලෝකය අනිත් අයට ගෙන යන්නට, උන්වහන්සේගේ ආලෝකය පතුරු වන්නට, ඒ ආදරය පතුරු වන්නට කැපවීමෙන් ලවණක් වෙලා උන්වහන්සේගේ ආදරේ ලෝකයට ගෙන යන්න, සමාජය තුල ගෙන යන්න, මේ පවුල තුල රජ කරන්න අපිට බලය දීලා උන්වහන්සේගේ නිසා උන්වහන්සේ ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හාලෙලූයා, නමස්කාර වේවා. හාලෙලූයා, ස්තුතියි ස්වාමී. ප්‍රශංසා වේවා. හාලෙලූයා, හාලෙලූයා. නමස්කාර වේවා, ස්තුති වේවා. මේ කීදී අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. මෙය සිතට ගන්න. අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනි, වැඩියෙන් වපුරන්නා වැඩියෙන් කපා ගනි. 2 කොරින්ති පොතේ
ත්‍යාගශීලී භාවයේ ප්‍රතිඵල කියන කොටස යටතේ දේ වචනේ මේ විදිහට අපිට කතා කරනවා. මගේ ප්‍රේමවන්තනි ඔබ අදත් බොහොම ආදරයෙන් පිළිගන්නවා මා වැඩසටහනට. අපි මාව විශ්ලේෂණය කරගෙන යන්නේ මේ වැඩසටහන ඇතුලේ. මා කියන පුද්ගලයා මොන වගේ කෙනෙක්ද, කොහෙන්ද ආවේ, මොනවද කරන්නේ, මොනවද කරන්න යන්නේ, මේ හැම දෙයක්ම කතා කරගෙන යන්නේ. අද ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්නේ මේ අපි අඩුවෙන් වැපුරුවොත් අපිට අඩුවෙන් තමයි ඵලදාව හම්බෙන්නේ. වැඩියෙන් වැපුරුවොත් වැඩියෙන් තමයි ඵලදාව හම්බෙන්නේ. ඒක සාමාන්‍ය සංසිද්ධියක්. හැබැයි මේක මට කොහොමද ගැලපෙන්නේ? මට මොනවද මේ ලෝකය ඇතුලේ වපුරන්න තියෙන්නේ? මගේ වැපිරීමේ කාර්ය මම කරගෙන යනවද? ඕක තවත් සරල කරොත් එහෙම මේ ලෝකයට අපි ඉපදිලා අපි මැරෙන දවස වෙනකන්, මරණයටපත් වෙන දවස වෙනකන් මගේ ප්‍රේමවන්තේනි අපිට කරන්න තියෙන රාජකාරිය අපි මේ ලෝකයේ තුල කරනවද? එහෙමත් නැත්නම් ඉපදිලා මැරෙනකන් ජීවත් වෙන්න ඕන නිසා අපි ජීවත් වෙනවද? අපිට එහෙම කරන්න රාජකාරියක් ඇත්තටම තියෙනවද? සමහරවිට අර පාසල් කාලේ විභාග ටික ෆේල් වුණොත්, පාසල් කාලේ විභාග ෆේල් වෙලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත්, ඊට පස්සේ මට හොඳ රස්සාවක් හම්බුනේ නැත්නම්, මට මගේ රැකියාව ඇතුලේ හොඳ වේතනයක් හම්බෙන්නේ නැත්නම්, මට මේ ලෝකේ කරන්න දෙයක් නෑ වගේ දෙයක් මට දැනෙනවද? මං ඉපදිලා තියෙන මේ ලෝකේ මේ යන චක්‍රයත් එක්කම දුවන්නද, ඉස්සරහට යන්නද, ඒකත් එක්ක අරගල කරන්නද, ඒ අරගල කරන අතරවාරේ තව දෙයක් හොයන්නද? ඉතින් මේ දේවල් අපි කතා කරන්න යනවාද මා වැඩසටහන ඇතුලේ. අදත් සුපුරුදු විදිහටම මා පිළිබඳව විශ්ලේෂණය කරගන්න මේ දෙවියන් වහන්සේ නිර්මාණය කරපු මා කියන කෙනා තුල අපි ජීවත් කරවන්නේ මොකද්ද? වපුරන්නේ මොනවද? අපි ඵලදා විදිහට එළියට දෙන්නේ මොනවද? මේ පිළිබඳව අපි අද සරලව ගැඹුරු කාරණා ටිකක් කතා කරන්න යනවා. අදත් සුපුරුදු විදිහටම බොහොම ගෞරවයෙන් මම පිළිගන්නට කැමති කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන්ව ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින වහන්සේ ජේසුවිටයි පියතුමනි. වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි චතුර සහෝදරයා ජේසුවිටයි. චතුර මේ කවදා හරි වා හිතලා තියෙනවද මම මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියලා? නිකන් අනිවාර්යෙන් හිතලා තියෙනවා. ඒකට උත්තරයක් හම්බෙලා තියෙනවා. උත්තරේ සමහර වෙලාවට දැන් අපි පෞද්ගලිකව හම්බෙච්ච වෙලාවෙදි චරිතෝක අපි කතා කරලා තියෙනවා. ඇයි මම මේ ලෝකෙට ආවේ? එතකොට අපි එකතු වෙලා සහ අපි පියතුමන්ලත් එක්ක කතා කරලා ගත්තාම, උත්තරයක් විදිහට ගත්තාම දෙවියන් වහන්සේ අපිට පවරපු රාජකාරියක් තියෙනවා, කටයුත්තක් තියෙනවා, උන්වහන්සේගේ සැලැස්මක් තියෙනවා. ඒක අඳුරගෙන ඒක ක්‍රියාත්මක කරන්න තමයි පෞද්ගලිකව මමත් ඔබත් අපි හැමෝම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කියන දේ පිළිබඳව අපි විශ්වාස කරනවා. දැන් පියතුමනි මේ අපිට තියෙන ගැටලුවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දහම් පාසලේ 7 8 ඉන්නකොට යන්නේ කිතුණු පාසලකට නම් 6 7 8 ඉන්නකොට ඔන්න පියතුමෙක් හරි කන්‍යාසූරියක් හරි ඇවිල්ලා අහනවා සිස්ටර් කෙනෙක් වෙන්න කැමතිද, පියතුමෙක් වෙන්න කැමතිද, එහෙම කැමැත්තක් තියෙනවා නම් එන්න පුළුවන් කියලා. ඉතින් අපේ රටේ අර 8 9 10 ඉඳන්ම පුංචි සෙමිනේරි තියෙන ඒ වගේ උගන්නගෙන යන පියතුමන්ලා ඉන්නවා. දැන් ඒක කැඳවීමක් නේ පියතුමනි. එතකොට දැන් අපි හිතමුකෝ එහෙම කැඳවීම තෝරගෙන ඔබ වහන්සේලා වගේ පූජක ජීවිතයට ඇතුල් වෙනවා. එතකොට දේව කැඳවීමක් ඇතුළට ඇතුල් වෙනවා. හැබැයි දැන් අනිත් අයට එතකොට කැඳවීමක් තිබිලා නැහනේ. දැන් නැහනේ පියතුමනි අපිට දැන් මට තේරෙන දේ මම ඔබ වහන්සේගෙන් අහන්නේ. අනිත් අයට කැඳවීමක් තිබිලා නැහැ චතුර. එතකොට දැන් පියතුමන්ලට කන්‍යාසූරියන්ට කැඳවීම් ජීවිතයකට ඇතුල් වෙලා කැඳවීමක් ඇතුලේ ගමනක් යනවා. අනිත් අයට මොකද වෙන්නේ පියතුමනි? ඇත්තෙන්ම මානව ජීවිතය සම්පූර්ණ කැඳවීම. ඒක ස්වාමීන් වහන්සේ කැඳවීම. එතකොට මේ දේව කැඳවීම කියන එකයි ඔබ කතා කළේ. ඉතින් දේව කැඳවීම හැමෝටම නැති වුණාට කැඳවීමක් නෑ නෙවෙයි. සමස්තයක් ගත්තාම මානවයාටම සමස්ත ජීවියාටම දෙවියන් වහන්සේගේ කැඳවීමක් ඇතුවයි ඇවිල්ලා ඉන්නේ. يعني උන්වහන්සේ නොදැනුව කවුරුවත් ඉපදිලා නැහැ මේ ලෝකෙ. ඒක නිසා උන්වහන්සේගේ දැනුවත්වයි. උන්වහන්සේගේ කැඳවීමක් ලබලයි මේ මානව සංහතියේ උපත සිදු වෙන්නේ. ඇත්තටම උන්වහන්සේ නිර්මාණයේ ඉඳලම උපත්ති ඉඳලම ගත්තාම උන්වහන්සේගේ ඒ හස්තේනු නිර්මාණය වෙන්නේ. එතකොට මිනිසෙක් වීමම දේව කැඳවීමක්. ඒ නිසා ඒක දේව කැඳවීම තුළ විවිධ කැඳවීම් පෞද්ගලිකව ස්වාමීන් වහන්සේ ඔබව පුද්ගලානුපද්දව කැඳවීම් ලබලා තියෙනවා. එතකොට
ඒ අතරතුරම පොදු කැඳවීමකුත් තියෙනවා. උන්වහන්සේ වගේ වෙන්න, සුද්ධවන්ත වෙන්න එක පොදු කැඳවීම. අනිත් කැඳවීම තමයි උන්වහන්සේ මේ පොළොවේ ඉද්දි දේශනා කරද්දි උන්වහන්සේ අපට ඒ කැඳවීම අනුව ජීවත් වෙන්න විදිහ ඉගෙනුවා විවිධ ක්‍රමවලින්. එකක් කිව්වා පොදු කැඳවීම කොහොමද ජීවත් වෙන්නේ. මතයතුමාගේ සුවිශේෂයේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ ඉඳලා 16 වෙනි වගන්තියට මෙහෙම කියනවා. ඔබ පොළොවේ ලුණෙහි ලුණු ගතිය නැති වූහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමන්නටද මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. ඔබ ලෝකයේ ආලෝකය කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිසුන් පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ග රාජ්‍යයෙහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඕන් ඉදිරියෙහි බබලවන්න. එතකොට උන්වහන්සේ මේක ලස්සනට සඳහන් කරනවා පළවෙනියටම අපි ගෙනාව මේ පොළොවට ලුණු වෙන්න. ඒකේ අර්ථය තමයි ඇත්තටම අපි දීර්ඝව මේ කතා කරමු. පොළොවට ලුණු වෙනවා කියන්නේ පොළොවට මුසු වෙන්න. හැබැයි කවදාවත් හොද්දේ අපි ලුණු කැට දකින්නේ නැහැ. හැබැයි රස දකින්න. එතකොට මගේ ක්‍රියා, මගේ යහපත් සිතුවිලි, මගේ යහපත් ආකල්ප ඒවා මිනිස්සු අගය කරන්නේ නැහැ කියලා දුක් වෙන්න ඕනේ. ඒක ප්‍රතිඵලයක් ලෙසයි දකින්න. දැන් අද මම යහපත් දෙයක් කරනවා නම් මම දකිනවා නම් තව කවුරු හරි ඒක දැකලා යහපත් දෙයක් කරනවා කියලා. හැබැයි එයා මට කියන්නේ නැහැ මම ඔයා නිසා ඉගෙන ගත්තේ කියලා. මොකද එයා ඒක කරනවා. ඒක තමයි ප්‍රතිඵලය. ස්වාමීන් කාර්යය. ඒතකොට මේ ප්‍රතිඵලය අපි හැමදාම හැමෝගෙම අහන්න ඕනේ නෑ. ආමියා හොඳයි, ඔයා හොඳට කළා. එහෙම නෙමෙයි. මගේ යහපත මං අනිත් අය ළඟට ඒක මුහු වෙන්න ඇරියා. දිය වෙන්න ඇරියා. ඒතකොට මම දිය වෙලා යයි සමාලාට මම කියන කෙනෙක් නැති වෙයි. දැන් අපි අද මේ කරන වැඩසටහනොත් එහෙමනේ. ඉදිරියේදී මේක අනාගත පරම්පරාව මේක බලලා සමාලාට ජීවිත ගොඩක් සුව වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක නිසා. නමුත් අපි කවුරුත් මේක අඳුරන්නේ නැහැ. නමුත් මේ වරප්‍රසාදය ඒ අයට ගලාගෙන යනවා. මේ අපි පුංචි ප්‍රයත්නේ. ඒක අපි කරන නිසා නෙමෙයි. දැන් මේක පිටුපස්සේ ඉන්න ගොඩක් අය ඉන්නවා මේ ආක්ෂාව. නමුත් ඒ අය දකින්නේ අපි කට්ටිය අපි තුන් දෙනා විතරයි මෙතන දකින්න උඟක් වෙලා. තුන් දෙනා සහ මසිත් සහෝදරයා හතර දෙනා. එතකොට මේක පිටුපස්සෙන් ඉන්න මේ කැමරා කරන අය. එතකොට මේ අපේ මේකේ නිර්මාතෘ අපි කියන වබම් ටීවී එකේ අපේ මිලාන්ද සිල්වා. ඒතකොට එතුමා වුණත් අපි කවුරුත් දකින්නේ නැහැ ටීවී එකේ මේ වැඩසටහන. හැබැයි මෙහි ප්‍රතිඵලය අපි හැමෝගේම එකමුතුකමේ මේ පොදු කැඳවීමකට ඇවිල්ලා පොදු සාමූහිකත්වයට ඇවිල්ලා. ඒ නිසා බලන්න ලස්සන දේ. ඒතකොට උන්වහන්සේගේ ඒ කාර්යය අපි විවිධ ටැලන්තු මාර්ගයෙන් එක මොහොතක දානය කරනවා. ඒ වරප්‍රසාදය දෙවියන් වහන්සේ අපි හැමෝටම දෙයි. ඒක හරි. නමුත් ඒක අපි සියල්ලටම දෙන්න ඒක ලුණු වෙලා තියෙනවා. මේකත් මේ ලුණු වෙන දෙයක් තමයි. මොකද අපි කාලය කැප කරලා නේද මේ සමාජලාට මිල මුදල් වියදම් කරගෙන මේ දේ කරන්නේ ඇයි මට ප්‍රතිඵලයක් ගන්නද නේ? අපි කාටවත් මේකේ ප්‍රතිඵල අපිට පේන්නේ නැති වෙයි. හැබැයි අපි මේ ලුණු වෙන කාර්යයක් කරන්නේ. සමහරවිට අපි දකින්නේ නැති, අපිට පේන්නේ නැති හුඟක් අය තමයි මේකෙන් සුව වෙලා ජීවිත වෙනස් වෙලා පුදුම තැනකට එන්නේ. ඒක නිසා උන්වහන්සේ අපි කැඳවන්නේ අන්න ඒ වගේ දූත කාර්යයකට මම පැහැදිලි කරේ මේ අපේ වැඩසටහනෙම ලේසි. ඒක අපි කරන එක විතර නෙවෙයි මේක ගොඩක් වැඩසටහන් යනවා. ඒත් එක උදාහරණයක්. පිටුමිනේ එතකොට දැන් මේ පොදු කැඳවීම අපේ ජීවිත ඇතුලේ ක්‍රියාත්මක කරද්දි චරිත සමහර වෙලාවට මට මාව අහිමි වෙනවා. මට මාව නැති වෙනවා. මගේ කාලය ඒ සඳහා වැය වෙනවා. මගේ මිල මුදල් ටික ඒ සඳහා වැය වෙනවා. මම ආශා කරන සම්බන්ධතා ඇතුලේ මට ජීවත් වෙන්න වෙලාවක් නැති වෙනවා. එතකොට මගේ පහසු තැනට මට යන්න බැරි වෙනවා. පොදු කැඳවීම ක්‍රියාත්මක කරද්දි. කෙනෙක් තර්ක කරන්න පුළුවන් පියතුමිනි දැන් දෙවියන් වහන්සේ මගේ කැඳවීම හොයාගන්න මට ආරාධනා කරලා තියෙනවා. මම ඒක තාම හොයාගෙනත් නැහැ. මම මට කරගන්නේ නැතුව මම හරි විදියට ජීවත් වෙන්නේ නැතුව මම මගේ කැඳවීම මොකක්ද කියලා හරි හැටි අවබෝධ කරගෙන ඒක ක්‍රියාත්මක කරන්නේ නැතුව මම කොහොමද ලෝකෙට කරන්නේ? මේක මහා අසාධාරණයිනේ කියලා. කැඳවීම කියන කාරණේදී අපි අපිට ඉස්සෙල්ලාම ලැබෙන්නේ මේ පොදු කැඳවීම.
මොකද දෙවියන් වහන්සේගේ අරමුණක් තියෙනවා මනුෂ්‍යව මවන. එතකොට ඒ පොදු අරමුණක් තාකා තමයි අපි මේ ගමන යන්නේ. විශේෂයෙන් අපි දැන් දහම් පාසලකට ගියාම අපි පොදු අරමුණ කොටයි කැඳවන්නේ. යහපත කරන්න, ආදරය කරන්න, සමාව දෙන්න. එතකොට යහපත් වචන කතා කරන්න, අනිත් අයට උදව් කරන්න. මේවා පොදු අරමුණකට මනුෂ්‍යව ගොඩ නගනවා. ඒක තමයි පොදු කැඳවීම. එතකොට මේ අතරතුර දරුවාට අපි ටිකක් ලොකු වුණාමයි උගන්වන්නේ ඔබ මොන අංශයකටද කැඳවලා තියෙන්නේ, මොන දක්ෂතාවයද ඔබට තියෙන්නේ කියලා. නමුත් ඒ තාක් දුරට පොදු මිනිස් සංහතියට ප්‍රයෝජනවත් වෙන විදිහටයි යහපත කරන විදිහටයි ඇත්තටම දරුවව නිර්මාණය කරන්නේ. එතකොට පළමුව අපිට අත්‍යවශ්‍ය කාරණේ පොදු කැඳවීමයි. ඊට පස්සේ තමයි අපි යන්නේ පෞද්ගලික කැඳවීමට. මොකටද මාව කැඳවලා තියෙන්නේ? හුඟක් අය ඉන්න වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෝ ඉන්නවා. අනිත් සියලුම ගෝවි මහත්තයෙක් වෙන්න පුළුවන්. අනිත් ඒ ඕනෙම ශාස්ත්‍රයකට අපිව කැඳවන ඉන්න පස්සේ. ඒ නිසා වැදගත් දේ තමයි පොදු කැඳවීම ගැන හොඳ අවබෝධයකට අපි එන්න ඕනේ. එතකොට මනුෂ්‍යව මවලා තියෙන යහපත උදෙසා. එතකොට ඒක තමයි පොදු කැඳවීමට අපි කලින් කතා කරා. පොදු කැඳවීම කියන්නේ ඒක මනුෂ්‍යයා මැව්වේ යහපත කිරීමට. ඒ යහපත නැති වුණොත් ඒ යහපත නැතිවීමම මනුෂ්‍යයා කියන නම ඔහුට දෙන්න බෑ. එතකොටනේ සත්‍යය කියන නම තමයි දෙන්න වෙන්නේ. ඒක නිසා අපි හිතන මූලික කාරණය තමයි පොදු කැඳවීමේ ස්ථීර වෙන්න ඕනේ මනුෂ්‍යයා. පියතුමනි දැන් පොදු කැඳවීම ඇතුළේ ස්ථීර වීම කියන කාරණය තුල ඔබ වහන්සේ කතා කරන්නේ දැන් අර අපි පුංචි කාලේ දහම් පාසල් ඉඳන් චතුර ඉගෙන ගන්නවානේ. දැන් පියතුමන් කියපු දේ අනිත් අයට ආදරය කරන්න නේද? හොඳ දේවල් කරන්න, ඇත්ත කියන්න, සාධාරණත්වයකට කතා කරන්න, පියතුමන්ලට ගරු කරන්න, වැඩිහිටියන් ඒ අපි ඉගෙන ගන්නවා. එතකොට පියතුමනි දැන් ඔය ඔක්කොම දේවල් කරන්න වෙලා තියෙන්නේ මහා අරගල ගොඩක් ඇතුළේනේ මේ මිනිස්සුන්ට. දැන් කෙනෙක්ට හොඳ කරන්න කියලා කියන්න වෙන්නෙම මේ ලෝකේ වැඩි හරියක් නරක තියෙන නිසා. එතකොට ඇත්ත කියන්න වෙන්නෙම චතුර මේ ලෝකේ වැඩිපුරම බොරුව තියෙන නිසා. එතකොට අපිට අරගලයක් ඇතුලේ, බැහැකමක් ඇතුලේ, අන්ධකාරයක් ඇතුලේ තමයි මේ යහපත හොයාගෙන යන්න වෙලා තියෙන්නේ. මේ මහ පොළොව උඩ පියතුමනි. එතකොට මට හිතෙන්නේ දැන් අපි චතුර උපත්ති කතන්දරේ බලද්දී දැන් එතනදී පාපයට වැටුණට පස්සේ මිනිහට සිද්ධ වෙනවා අරගලයක් ඇතුලේ යන්න, රස්සාවක් කරන්න, සල්ලි හොයන්න, පවුල නඩත්තු කරන්න. මහා කටුකයි අපි දෙවියන් වහන්සේගේ අර මුල් නිර්මාණයට වඩා. දැන් පියතුමනි ඇයි දෙවියන් වහන්සේ මේ වගේ තැනක් කුරුම කරන්නේ? මේක ඇතුලේ අපිට කියනවා නම් හොඳ හොයන්න අපි කියන දෙවියන් වහන්සේ තමයි යහපත. එතකොට ඒ යහපත අපි හොයාගෙන යන තැනදී අපිට සිද්ධ වෙනවා නම් නරක එක්ක අරගල කරන්න, ඇබ්බැහිකම් ඇතුලේ අරගල කරන්න, අන්ධකාරයත් එක්ක අරගල කරන්න, වෛරයත් එක්ක අරගල කරන්න. ඇයි උන්වහන්සේට බැරි වුණේ මේ හැම දෙයක්ම අයින් කරලා අපිට අර උන්වහන්සේන යහපත හොයාගෙන යෑමේ ගමන් මාර්ගයක් අපිට දෙන්න? උන්වහන්සේ මවපු සියල්ලම යහපත්. හැබැයි උන්වහන්සේ ඒ යහපත්කම මවලා උන්වහන්සේගේ ස්වභාවය සමානකමක් අපිට දුන්නා කියලා. ඒ සමානතාවලින් එකක් තමයි මේ නිදහස් කැමැත්ත. ඒ වගේම අපි කියනවා මේ නිදහස් කැමැත්ත කියන්නේ තමන්ගේ ස්වයම්බූ තනන් වහන්සේ කියලා අපි උන්වහන්සේට කියන උන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මේ නිදහස් කැමැත්ත මනුෂ්‍යයට දුන්නේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේවත් වහලෙක් නොවන පිණිස. බොහොම නිවහල් පුද්ගලයෙක් බවට ස්වරී භාවයක් තියෙන නිවහල් පුද්ගලයෙක් බවට පත් කරනවා. එතකොට මනුෂ්‍යයා දැන් නිදහස්. එතකොට මනුෂ්‍යයට පුළුවන් දෙවියන් වහන්සේව තෝරගන්නත්, යහපත තෝරගන්නත්, අයහපත තෝරගන්නත්, සාතන්ව තෝරගන්න. එතකොට මේ නිදහස් කැමැත්ත තුල ඒක දේව සමානකම. එතකොට අපි අද අහන්නක ප්‍රශ්නේ සමානලාට ඇයි අපිට නිදහස් කැමැත්ත දුන්නේ කියලාත් අපිට අහන්න පුළුවන්. ඒ දුන්නේ උන්වහන්සේගේ යම් සමානත්වයක්. උච්චර ආදරේද අපට. ඒකටයි දුන්නේ. එතකොට මේ නිදහස් කැමැත්ත පාවිච්චි කරලා දෙවියන් වහන්සේ ළඟට යනවා වෙනුවට මිනිස්සයා දේව සැලැස්ම විනාශ කළා. සරලව කියනවා නිදහස් කැමැත්ත දුන්නේ නිදහස් කැමැත්තෙන්ම දේව කැමැත්ත ඉෂ්ට කරන්න. එතකොට ඒක අපි නිදහසින්ම කරනවා. නමුත් ඒකේදී දේව සැලැස්ම විනාශ කළා. ඒක නිසා දැන් අපි ඉන්න සැලැස්ම පාපයෙන් පසුව තියෙන සැලැස්ම දෙවියන් වහන්සේගේ නොවේ.
ඒක මිනිස්සයා විසින් නිදහස් කැමැත්තෙන් අපට හොඳයි කියලා ඉල්ලන් කාපු සැලැස්මනේ. එහෙමයි කියන්නේ. ඒතකොට අර තව සමහරු මේ කාගන්නේ ඉල්ලා කියලා කියන්නේ. ඒක නිසා මේ ඒක අපි කිව්වා නෑ ඔබේ සැලැස්මට වඩා අපේ සැලැස්ම හොඳයි. ඒකනේ පව කරන්නේ මම. ඒතකොට ඒ සැලැස්මේ කොටස්. ඒතකොට ඒකේ දුක වේදනාව කම්කටොළු සියල්ලම තියෙනවා. යලිත් උන්වහන්සේ කලේ මිනිස්සයා ඒ සැලැස්මෙන් විනාශ වෙන හින්දා යලි උන්වහන්සේගේ සැලැස්ම අලුත් කළා. ඒ තමයි ක්‍රිස්තුන් වහන්සේ තුල ඒ සැලැස්ම අලුත් කළා. අලුත් කරලා කැඳවීම ගමන තුල උන්වහන්සේත් එක්ක ගැලවීමට ගෙනෙච්ච. දැන් ගැලවීමේ කාර්යය තාම ඉවර නැහැ. උන්වහන්සේ ඒක දෙවෙනි පැමිණීමෙන් තමයි සම්පූර්ණ අහකට වෙන්නේ. නමුත් ගැලවීම උන්වහන්සේ දීලා ඉවරයි. කාර්යය තාම යනවා. ඒ නිසා උන්වහන්සේ මේ ගැලවීමට මිනිස්යන්ව කැඳවනවා. අපිව ගෙනියනවා. එතන උන්වහන්සේ දෙවෙනි පැමිණීමේදී මේක සියල්ල අවසන් කරනවා. එතකොට ඒ තාක් දුරට පෞද්ගලික කැඳවීම පෙර පොදු කැඳවීමක් අපිට දීලා තියෙන්නේ. ඒක තීරුම් අරගෙන යන්න. දැන් අද අපි කරන්නේ తాවකාලික ගමනක්. අපි ජීවිතේ ඉස්සරහට යනවා. ටික කාලයක් අපිට තියෙන යන්න. ඒ ක්‍රිස්තුන් වහන්සේ තුලයි අපි යන්නේ. එතකොට තමයි අර ඔබ කිව්වා වගේ වේදනා කඳුළු වලටත් ඒක අස්සේ හංගවලා ඒකේ වරප්‍රසාදයක් තියලා තියෙනවා. ඒ හැම වේදනා කඳුළු වලටම පිළිතුරක් තියෙනවා, තේරුමක් තියෙනවා. ඒක ක්‍රිස්තුන් වහන්සේ තුල සොඳුරු ගමනක් කියන්නේ. There is a meaning behind all struggles and problems. ඒකයි ක්‍රිස්තුන් වහන්සේ අදහන අයන ප්‍රශ්න නෑ නෙමෙයි. ප්‍රශ්න තියෙනවා, වේදනා තියෙනවා, කරදර තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව ඊට වඩා ඉහළින් වරප්‍රසාදයක්, සැඟවුණු වරප්‍රසාදයක් ගලාගෙන එනවා. ඒකට අපි කියන hidden grace. ඇතුලේ හැඟවුණු වරප්‍රසාදයක් ගලාගෙන. ඒ වරප්‍රසාදය දෙන්නටයි සමහරවිට මේ ප්‍රශ්නේ එන්නේ. ඒත් ඇතුලේ දේව සැලැස්ම ක්‍රියාත්මකයි. මට මතක විදිහට චරිත මේ ස්වාමින්වහන්සේගේ වචනය තුලත් අපිට කියනවා මේ සමිඳුනි මේ ජීවිතය කෙතරම් ලුහුණුද කියා අපට පෙන්වා දුන මැනව. ඒ කියන්නේ මේ ජීවිතේ බොහොම කෙටි ගමනක්. මට මතකයි ඔබ සහ ගරු පියතුමා මීට කලින් මා වැඩසටහනක බොහොම පැහැදිලිව ලස්සනට අපිට කියලා දුන්නා මේ ජීවිත ගමන, මේ පොළවේ ජීවිත ගමන මේ අපිට අයිති දෙයක් නෙවෙයි. මේ මට මාව අයිති නැහැ කියන කාරණාව. මම කියන චරිතය මට අයිති කාරණාවක් නෙමෙයි. පියතුමිනි දැන් එහෙමනම් මට මාව අයිති නැත්තම් අපි දැන් හොයාගෙන යනවා ජීවිතයේ අර්ථය කියලා, ජීවිතේ මොකක්ද කියලා අපි හොයනවා. මේ හොයාගෙන යෑමේ අපිට අන්තයකදී අපිට හම්බෙනවද ජීවිතයේ අර්ථය? එහෙම සෙවීමේ පළක් ප්‍රයෝජනයක් තියනවද? ඇත්තෙන්ම මිනිස්සු ජීවිතයට අර්ථයක් හොයනවා. හැබැයි ජීවිතය අපිට අයිති නැහැ කියලා අපි දන්නවා. එතකොට ජීවිතය අපිට අයිති නැතිනම් කාටද අයිති ජීවිතේ? ඉතින් ඒක හොයාගන්න. කිතුණුවා දන්නවා ජීවිතේ නිර්මාතෘන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව. එතකොට ජීවිතේට අර්ථය හොයන්න ඉතින් අපි කොහෙන්ද ආවේ කියලාත් අපි දන්නේ නැහැ. හරියට බැලුවොත් කවුරු නැවත කොහෙන්ද ආවේ? අම්මා ළඟින් හරි. අම්මගෙන් තාත්තා ළඟට කොහොමද ඔය ආත්මය ආවේ? ඒව දන්නේ නැහැ. එතකොට ඒක මුල ඉඳලා කොහෙටද යන්නේ කියලා හරියට කිව්වොත් 100% කවුරුත් පිළිතුරක් දෙන්න දන්නේ නැහැ. හැබැයි කිතුණුවාට ක්‍රිස්තුන් වහන්සේ දිහා බලලා පිළිතුරක් දෙන්න පුළුවන් අපිට මරණය නැහැ ජීවිතයක් තියෙනවා. එතකොට ඒ සියල්ලගේම අර්ථය උපතේ සිට මරණය දක්වා ඒ සියල්ලම සැලසුම් සහගතව තියෙනවා. එතකොට උන්වහන්සේ තමයි ජීවිතේ නිර්මාතෘන් වහන්සේ. උන්වහන්සේ මුණ ගැහිලා මේක ගැන ඇහුවේ නැත්තම් කවදාවත් අපට ජීවිතය කියන්නේ මොකක්ද කියලා කාටවත් සැබෑ නිර්වචනයකට එන්න බෑ. චතුර මේ ඔයාගේ පණ කොහෙද තියෙන්නේ? මගේ පණ මම හිතන්නේ මගේ ළඟ තමයි තාම තියෙන්නේ. මම මේ මගේ මිතුරියක්ගෙන් දවසක් ඇහුවා ඔයාගේ පණ කොහෙද තියෙන්නේ කියලා. ඇයි කියනවා පේතුමනි මගේ පණ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා. මාත් පොඩයි කමාට මේ වුණා මොකද්ද මේ කිව්වේ කියලා. බලද්දී අයගේ පෙම්වතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් පේතුමා කියපු දේත් එක්ක චතුර මට තේරිච්ච දේ මගේ පණ ඔබ ගාවවත් ඔබට අයිතිවත් එහෙම නැත්නම් ඔබේ පණ මං ගාවවත් මට අයිතිවත් දෙයක් නෙමෙයි. අඩුම තරමේ අර මගේ පණ මටවත් අයිති නැති මේ තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ මේ කතාව ඇතුලේ. යථාර්ථය ඒක කියන දේ තමයි පැහැදිලි වෙන්නේ. දැන් පියතුමිනි දැන් අපිට අයිති නැති ජීවිතයක් අපි හිතලා ප්ලෑන් කරලා ආපු නැති ජීවිතයක්
අපි හිතලා ප්ලෑන් කරලා වන සමහරවිට මේ දවස්වල අපේ රටේ තත්ත්ව බැලුවොත් මෙහි ඉපදෙන්න එන්නේ නැහැ කවුරුත්. හරි. දැන් අපිට මොන හරි කැඳවීමක් එක්ක දැන් ඔබ වහන්සේ කිව්වා පොදු කැඳවීම ඇතුලේ මට පුද්ගලික කැඳවීමක් තියෙනවා මේ රටේ මේ සමාජයේ මේ පවුල තුල මගේ දේවස්ථාන සංඝය තුල මෙතන ඉපදෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. එතකොට පියතුමනි දැන් මම මගේ අරමුණක් උදෙසාම නෙමෙයි දැන් මේ ඉපදිලා තියෙන්නේ. ඔබ වහන්සේ කියපු විදියට. එතකොට දැන් මාව නිර්මාණය කරපු කෙනා ගාවට යන්න කියලා ඔබ වහන්සේ පැහැදිලි කරා. එතනින් අහගන්න, එතෙන්ට කනෙක්ට් වෙලා අහගන්න මොකද්ද මම ආපු හේතුව. එතකොට අපිට මට හිතෙනවා පියතුමනි ලොකු සාංගික ජීවිතයක්, ලොකු පරාර්ථයක් වෙනුවෙන් අපි ඉපදිලා තියෙනවා. මොකද්ද මේ සාංගික ජීවිතයක් කියන්නේ? ඇත්තටම පරාර්ථකාමී ජීවිතයක් කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තාම අපි හැමතැනම අපි එකතු වෙලා විවිධ අයට විවිධ හැකියාව දීලා තියෙනවා. එතකොට අපි අහනවා ඇයි විවිධයට විවිධ හැකියාව දුන්නේ? මේ හැමෝටම දැන් හැකියාව ටික දුන්නා නම් ඉවරයිනේ නේ. නමුත් සාංගික ජීවිතේ වටිනාකම මේකයි විවිධ කෙනා විවිධ කැඳවීම් ලබලා තියෙනවා. ඒතර මේ විවිධ කැඳවීම් ටික එකතු වෙන්න ඕනේ පොදු කාරණයක් තමයි. දැන් ඇඟිලි පහ වෙනස්. හැබැයි මේ ඇඟිලි පහම වෙනස් ආකාරයෙන් තියෙන නිසා තමයි මේ අත ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් මේ ඇඟිල්ලට කියන්න පුළුවන් අයියෝ මං කොටයි නොවාට වඩා මැද ඇඟිල්ලට. නෑ එහෙම නෑ. විවිධ පරිමාණ. ඒක දැන් අපි දැන් කියමු මේ වැඩසටහන අපි කරන්න මෙතන විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා. කැමරාකරණය, අධ්‍යක්ෂණය, මේ සවුන්ඩ් බැලන්සින්, මියුසික්. ඒතර මේ සියලුම දක්ෂතා එකතු වුණ තැනයි වැඩසටහනක් නිර්මාණය වෙන්නේ. ඒතර ඒ වගේ තමයි මනුෂ්‍ය සංහතිය තුළ සංඝයක් බිහි වෙන්න ඕනේ ඒ සාංගික ජීවිතයක් ඉදිරියට යන්න. සරලව කියනවා නම් දෙවියන් වහන්සේ මැව්වේ මිනිසාට තනියම ගමනක් යන්න. මොකද තනියම ගමනක් පොළොවේ යන්න බෑ කියලා උන්වහන්සේ දන්න හොඳට. ඒක නිසා විවිධ හැකියාව දුන්නා. මේ මගේ හැකියාවෙන් ඔබට උදව් කරන්න, ඔබේ හැකියාවෙන් අනිත් කෙනාට උදව් කරන්න. සාමූහික දක්ෂතාවයන්, හැකියාවන් ඒවා එක තැනකට ගත්තාම තමයි සංඝයක් බිහි වෙන්නේ. ඒ නිසා මේ සංඝයක් බිහි වෙන්නට මේ දක්ෂතාවයන් කැඳවීම් ගොඩක් එකතු වෙන්න ඕනේ. පුද්ගලික කැඳවීම් ගොඩක් එකතු වෙලා මේ පොදු කැඳවීමත් එක්කම තමයි යන්නේ. එතකොට පොදු කැඳවීමෙන් පෞද්ගලික කැඳවීම හොයාගෙන ඒ කැඳවීම තුළ එකමුතුවක් තමයි සාංගික ජීවිතයක් කියන්නේ. පියතුමනි පුංචි බාධා කිරීමක් තියෙනවා. මේ දැන් අපි දකිනවා මේ විවිධ මිනිසුන් ඔබ වහන්සේ කිව්වා වගේම හුඟක් ටැලන්ට් තියෙනවා. සමහර අයට විවිධ හැකියාවන් තියෙනවා. අපි දකිනවා මේ හැකියාවන් ඇතුළේ චතුර සමහර අය හොඳ ආදායම් මාර්ගවලට පවා යනවා. ඒ හම්බෙච්ච හැකියාවන් එක්ක. ඉතින් සමහරලාට අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර තලයටත් යනවා Tamanගේ හැකියාවන් එක්ක. ඉතින් ඒ දෙවියන් වහන්සේ පුද්ගලිකව දීලා තියෙනවා මිනිස්සුන්ට හැකියාවන් ටැලන්ට් අරප්‍රසාද දීලා තියෙනවා. එතකොට පියතුමනි ඒක ඒ කෙනාට දීපු දෙයක් ඇයි ඒක තව කෙනෙක්ට දෙන්න අවශ්‍ය වෙන්නේ? ඒ හරහා මොකද්ද උන්වහන්සේ ඒ මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇත්තෙම පෞද්ගලිකව එක එක්කෙනාව විවිධ දක්ෂතාවලට කැඳවීමක් දුන්නේ පොදු යහපත තකා. පොදු යහපත තකා. ඒ කියන්නේ සාංගික ජීවිතයකටයි දුන්නේ. මේක පෞද්ගලික ජීවිතයකට නෙවෙයි. තාම ආත්මාර්ථකාමී ජීවිතයකට නෙවෙයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි කරන හුඟක් රැකියාවන් අනිත් මනුෂ්‍යයන්ට කරන සේවයක්. එතකොට ඒ කරන සේවය නිසා තමයි යාට රැකියාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඕනම කරන කෙනෙක් රැකියාව නිර්මාණය වෙන්නේ තව කෙනෙකුට යම්කිසි නිෂ්පාදනයක් හෝ සේවයක් අලෙවි කිරීමක්. එතකොට ඒක තමයි විවිධ හැකියාව දුන්නට ඒ මිනිස් සංහතිය උදෙසායි දුන්නේ. සමහරවල් මට තියෙන හැකියාව ඔබට නෑ, ඔබට තියෙන හැකියාව මේ අපේ චතුරට නැත්තම්. එතකොට ඒ එක එක්කෙනාගේ හැකියාව එකතු වුණාම අපි තුන් දෙනාටම හැකියාව සේරම තියෙනවා. ඒ නිසා ඒකටයි එහෙම දීලා තියෙන්නේ. ඒකිනුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා සාංගිකත්වයක්, ඒකත්වයක්. unity in diversity අපි කියනවා විවිධත්වය තුළ ඒකත්වයක්. විවිධයි විෂමයි එහෙම වෙන්න ඕනේ. හැබැයි ඇයි එහෙම උනේ? සාංගික ගමනට අපි එකතු කරන්නේ. ඒක නිසා කැඳවීම කියන දේ අපි හුඟක් වෙලාට හිතන් ඉන්නේ අපිට අපේ ජීවිතේ සර්වයිවල් එකට අපේ ජීවිතේ යැපීමට තියෙන දෙයක් කියලා. නෑ ඒක. අපි කියමු ගුරු වෘත්තියේ ඉන්න කෙනෙක්.
ඒ ගුරු වෘත්තිය හැදෙන්නේ අපේ ළමා පරම්පරාව බුද්ධිමත් කරලා මේ බොහොම බුද්ධිමත් ජනතාවක් පරම්පරාව බිහිම් කිරීමේ මහඟු කාර්යයට දායක වෙන කෙනෙක්. එතකොට මේ ගුරු වෘත්තිය නිර්මාණය වෙන්නේ ඒ අරමුණ ඔස්සේ. එතකොට ගුරුතුමෙකුට තියෙනවා ගොඩාක් අයගේ මනස පාදන්න ආත්මය ගැලවෙලා යහපත් වෙලා ස්වර්ගයට යන පිණිස විශාල කාර්යයක් ඔහුට ඔයට තියෙනවා කරන්න ගුරුතුමෙකුට. මම මේක උදාහරණයක් පමණයි. එතකොට ඒ කැඳවීම තියෙන නිසා දැන් ඔහුට ඒ තියෙන දක්ෂතාවය නිසා තමයි ඔහුට ඒ කැඳවීම ලැබිලා තියෙන්නේ. ඒක සකල මිනිස් සංහතියකට පරම්පරාවකටම ඒ කෙනෙකුගේ ආශිර්වාදය එක්කෙනෙකුගේ දක්ෂතාවය ගලාගෙන එනවා. දැන් බලන්න කොච්චර පරාර්ථකාමීද. චරිත අපි කැමති ගොඩක් මේ අගය කරනවට වඩා විවේචනය කරන්න තමයි අපේ මුඛය සූදානම් වෙලා තියෙන්නේ. හරිද? අපේ ක්‍රියාකලාපයන් ලකලැස්ති වෙලා තියෙන්නේ. දැන් පියතුමනි ඔබ වහන්සේ පැහැදිලි කරන මේ පොදු කැඳවීම ඇතුලේ අපිට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මට මා පිළිබඳවත් චරිත, මට ඔබ පිළිබඳවත්, ඔබට මා පිළිබඳවත්, අප දෙදෙනාටම පියතුමා පිළිබඳවත්. වැඩසටහන ඇතුලේ අපි තුන්දෙනාටම අපේ ආදරණීය ප්‍රේක්ෂකයා පිළිබඳත් වගකීමක් තියෙනවා. එතකොට පියතුමිනි අපි හිතමු මීසම් පවුලක් ගත්තාම ගරු පියතුමා මීසම් වාසීන් ටික ඉන්නවා. ඇති හැකි පවුලක් තියෙනවා. නැති බැරි පවුලකුත් තියෙනවා. හැබැයි නැති බැරි පවුල පිළිබඳව ඇති හැකි පවුලට වගකීමක් තියෙනව නේද? එහෙමනම් අපි හිතමු අයහපතට යොමු වෙන කෙනෙක් ඉන්නවා. පවුලේ තරුණයෙක් පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. මීසම් පවුලේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඒ දරුවා පිළිබඳ වගකීමක් තියෙනවා. එතකොට පවුල් ප්‍රශ්න, එතකොට යම් තියෙන පෞද්ගලික ගැටලු දෙන්න අදාළ වෙන්නේ නැහැ නේද? කොහොමද මීසම් පවුල ඇතුලේ අපේ මේ කුඩා කිතුණු සංඝය ඇතුලේ, අපේ පල්ලිය ඇතුලේ, අපේ පවුල ඇතුලේ මට අනිත් කෙනා තියෙන වගකීම ඉස්මතු කරන්නට උවමනා වෙන්නේ? ඇත්තෙම කිතුණු සංඝයාට ලෙස අපි අනිවාර්යයෙන්ම අනිත් කිතුණු සහෝදර සහෝදරියට වග කියන්නම ඕනේ. ඒක නෑදෑයවද නැද්ද කියන එක නෙමෙයි. හැබැයි මේ කොරෝනා කාලයේ මම දැකපු විශේෂ දෙයක් මගේ මීසම තුළ ඇත්තටම මම මේ පොසිටිව් වෙනවා කිව්වහම කෝල් එකක් දාලා බලනවා. ඒයකින් මම අහනවා කෑම තියෙනවද? නෑ ෆාදර් සේරම තියෙනවා. ඒවා සුව වෙලා ආපු අය කතා කරා ඊයේ පෙරේද මං ගාව. කියනවා මගේ කිතුණු සංඝේ සේරම කන්න දුන්නා. 3 වේල කන්න දුන්නා අය හිටියම. ඒ දවස් 14ම 3 වේල අපේ ගේට්ටුවේ එල්ලලා ගියපු අය හිටියා. කිතුණු සංඝවලින්. ඒක නිසා ඒ සාංගිකත්වය අපි දැක්කා. තව කෙනෙක් ඇවිල්ලා කිව්වා අපේ කතෝලික අයත් මට දිගටම දුන්නා. මුස්ලිම් අය, බෞද්ධ අය හැමෝම කැම ටික එල්ලලා ගියා ෆාදර්. මේක බලන්න පුදුම සාංගිකත්වයක්. මේ සමහරවිට ඔය එල්ලන යන අය ඒ අයට කීයක්වත් නැතුවත් ඇති. බොහෝ විට අර වැඩිපුර මුදල් තියන අයත් නෙමෙයි වෙන්නේ. නමුත් මම දැක්ක විශේෂයෙන් සාංගිකත්වය දැක්කා කිතුණු ඒකකවල තියෙන. ඒ කිතුණුගේ කෙනෙක් පොසිටිව් වුණොත් ඒ අය බලාගත්ත දවස් 14. ඉතින් මම කෝල් කරලා බලපුවාම එහෙම අසනීපුණු කාටවත් අඩුපාඩුවක් වෙන්නේ ඒගොල්ලෝ දීලා නැහැ. ඉතින් මේක තමයි නියම සාංගිකත්වයේ ගමන. එතකොට මේක ජේසුස් අපිට කියලා තියෙන නිසා අපේ සහෝදරයෝ ඒක නිසා ඒ වගේම ඔටෝමැටිකලි වගකීමක් අපිට පැවරෙනවා අනිත් අය කෙරෙහි. ඒකයි සංඝය තුළ දැන් අපේ කිතුණු සංඝයක් ඉන්නකොට අනිත් කෙනාව නිවැරදි කරන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. වැරදි ජීවිතයක යනවනම් වැරදි පෞල් ජීවිත තියෙනවනම් ඒ අයව නිවැරදි කිරීමේ පූර්ණ අයිතියක් සංඝයේ අයට තියෙනවා. ඒක ස්ථීරම තියෙනවා. දැන් පියතුමිනි මේ තව කාරණයක් තියෙනවා මට ඔබ වහන්සේ මේ නවත්තපු තැනින් අහන්න. චතුර දැන් අපි දකිනවා ගොඩක් අය මිනිස්සුන්ට උදව් කරනවානේ. දැන් මේ පියතුමා කිව්වා වගේ දැන් මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක අපි දකිනවා ගොඩක් උදව් කරනවා. ඒ වගේම තමයි ගොඩක් මේ දවස්වල නිකන් ට්‍රෙන්ඩ් එකක් වගේ ඒක. ඒ කියන්නේ අසරණ ළමයි හොයාගෙන යනවා, අසරණ මිනිස්සු හොයාගෙන යනවා, අඩු ආදායම්ලාභී විශේෂයෙන් පාසල් හොයාගෙන යනවා. ඒ වගේ ගිහිල්ලා උදව්පකාර කරනවා. පියතුමනි මේ කාරණේ හරියටම පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි සමාජය ඇතුලේ අපේ විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සු තව කෙනෙක්ට උදව් කරන්න හරි කැමතියි. ඒ වෙනුවෙන් සමහරවිට සැදී පැහැදිලා ඉන්නේ. අපි දැක්ක ගම් වතුර ආපු කාලේ, පහුගිය කාලේ නාය ගියපු කාලේ, මේ වසංගත තත්ත්වයේ කාලේ මේක අපි දැක්කා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පියතුනේ. මම දැන් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙද්දි මට මේක ගැඹුරින් ආපු ප්‍රශ්නයක්. දැන්
අපි බඩු ටිකක් අරගෙන යනවා චතුර ඒ වගේ පිරිසක් බලන්න. ඔබ හිතන්න අහිංසක දරුවෝ ටිකක් බලන්න යනවායි කියලා. එතෙන්ට ඒ පාසලට යද්දී එතනදී පියතුමිනි අපි දැන් මේක එහෙම කරද්දී ඒ අයට මානසිකත්වයක් එනවා නම් මේ ඇවිල්ලා ඉන්නේ හොඳට තියෙන පිරිසක්. අපි නැති පිරිසක්. එහෙම මානසිකත්වයක් එනවා නම් අපි කරන වැඩේ ඵලදායීතාවයක් තියෙයිද? ඒකට ස්වාමීන් වහන්සේට ඒක ප්‍රසන්නයිද? දැන් අපි අපේ තත්ත්වයන් අර කියනවා විදිහට මේවා නඩත්තු කරගෙන හැමම කරගෙන අපි අර වගේ හොයාගෙන අඩු ආදායම්ලාභී හරි අසරණ වෙලා ඉන්න හරි පිරිසක් හොයාගෙන ගිහිල්ලා අපි බඩු මල්ලක් දීලා එනවා. ඒක තුල අපි කරන්නේ මම මේ කියන කාරණේ ටික ගැඹුරු කාරණයක් පිළිතුරු මම වැදලි කරලා දෙන්න. මේ කියන්නේ උදව් කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි එහෙම කරන්න ඕනේ කොහොමද කියන එක මට පැහැදිලි කරගන්න ඕනේ. මොකද නැත්තම් සමාජයේ බෙදීමකට අපිත් නිකන් රුකුලක් වෙනවද? මානසික බෙදීමකට අපිත් රුකුලක් වෙනවද කියන ප්‍රශ්නේ. උපකාර කරන පාර්ශවය සහ උපකාරය ලබන පාර්ශවය කොහොම විදිහටද හැසිරෙන්න ඕනේ කියන දේ. ඔය කටුව පෙටියේ බෝම්බේ වෙලාවේ මං එක පීසමක වැඩ කරද්දි කටුව පෙටියට යන්න පුළුවන් ඒක කිට්ටුයි. මේ මීසෙම ඉන්නකොට මම ඔබට කලින් දවසේ කිව්වා අපි ආධාර හැම ගෙනිච්ච. එතකොට මම කිව්වා අපේ ජනතාවටත් අපිත් කැමතියි යමු. ඉතින් බස් එකක් පිරීලා කට්ටිය ආවා. මං කිව්වා අපි යන්නේ එයාලට නැති හින්දා කන්න දෙන්න නෙවෙයි. ඔයාලා ගිහිල්ලා බඩු බෙදන්න එපා. ඕගොල්ලෝ ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න. මං ඒ පියතුමල්ලටත් කිව්වා මට අවස්ථාවක් දෙන්න මේ අයට කතා කරන්න. අපේ ජනතාව. ඒගොල්ලෝ කතා බහ කරා. ඒ පියතුමල්ලත් ඒ අවස්ථාව දුන්නා. ඒ කට්ටිය පැයක් විතර කතා කළා. එයාලත් එක්ක. කතා කළා මං ඔබ අඳුරාගත්තු පවුල් වලට හිමීට ගිහිල්ලා අර බඩු මල්ල දෙන්න. එතකොට අපි නෑගන් ආවා වගේ වුණේ. පස්සේ ඒගොල්ලෝ එනකොට අපිට කතාවක් දුන්නා. එතකොට කිව්වේ අපිට මේ කැම්බීම ගෙනාවටත් ස්තුතියි. හැබැයි ඊට වඩා ලොකු දෙයක් වුණා. අපිට සමන් දෙන්න කවුරුත් නැහැ. ඇයි දන්නවද? අපි හැමෝම ඉන්නේ එකම වලේ. මගේ වේදනාව ගැන මගේ අනිත් අයට කියන්න බෑ. ඒගොල්ලන්ගෙත් වේදනාව එහෙමයි. කෙනෙක් මැරිලා කෙනෙක් නැති වෙලා. හැබැයි අපි කියන දේවත් අහන්න තවත් අපේ කතෝලිකයෙක් හරි ඇවිල්ලා සමන් දුන්න එක වටිනවා. ඒතර ඒ සමන් දීම ගොඩාක් ස්තුතියි පාදේ එහෙම ගෙනාවට. ඒකට ඒගොල්ලෝ ස්තුති කිව්වේ කැම්බීම වලට වඩා. ඒතකොට ඇයි කවුරුත් එහෙම නැහැ. මොකද හැමෝටම එක ප්‍රශ්න නිසා කවුරුත් ඒවට සමන් දෙන්නේ නැහැ. නමුත් අපේ අය ගියාම මේක සමන් දීලා ඒක වේදනාව අරගෙන ඒකට රියැක්ෂන් එකක් නේ දීලා ඒතකොට එයාලව සනසලා ඒගොල්ලෝ කිව්වා අපි ඉන්නවා අපි කොහොම හරි කරමු බය වෙන්න එපා ජේසු බලාගනි. මේ දේවත් කියන්න තරම් එකම වේදනාවේ ඉන්න අයට බෑ. ඒතකොට සාංගිකත්වය එතනයි පේන්නේ. එතකොට අපි කරන උපකාරවලදී සාංගිකත්වයට එන්න ඕන. තව දෙයක් ඔබ කියන එකට අර්ථය. ආර්ථික විද්‍යාවට අනුව මට බත් දෙකක් ගන්න සල්ලි තියෙනවා නම් ඒ කියන්නේ මම වෙන කෙනෙකුට කණ්ඩ තිබ්බ බත් එක හොරකම් කරලා. ඒකයි දෙන්න කියන්නේ. දිලිඳුන්ට දෙන්න කියන්නේ මට වැඩිපුර තියෙන හින්දා නෙමෙයි. ඒ කෙනා දිලිඳු වෙන්න මම දායක වෙලා තියෙනවා. ඒකනේ ඇත්ත. මොකද එකම රටක ඉන්න අපිට කෙනෙකුට කණ්ඩ ගොඩාක් තියෙනවා. අපි කියමු කෙනෙකුට බත් පාර්සල් 10ක් තියෙනවා තව කෙනෙකුට එකක්වත් නැහැ. එහෙනම් 9ක් හොරකම් කරලා තියෙනවා. ඒ නිසා දිලිඳුන්ට දෙනවා කියන්නේ ඔවුන්ට අයිති දේ තමයි අපි දෙන්නේ. ක්‍රිස්තුනාංශ එක කියනවා. ඔවුන්ට අයිති දේ අපි දෙන්නේ. ඒක නිසා දිලිඳුන් අප අතරේ ඉන්නවා හොඳයි. ඔවුන්ට අයිති දේ කිව්වේ වක්‍රවාකාරයෙන් අපි එයාලට බත් පැකට් එකක් එන්න නැති වෙන්න අපි වැඩ කටයුතු කරලා වැඩි පරිභෝජනයක් සිදු කරලා තියෙනවා. ආර්ථික විද්‍යාවට අනුව. එහෙන් බලපන් ක්‍රිස්තුන් වහන්සේ කියන දේ හරි. ඒක නිසා කෙනෙකුට උදව් කරද්දි දිරිඳු කෙනෙකුට දෙද්දි මට තියෙන උඹලට නෑ කියලා නෙමෙයි දෙන්නේ. මට තියෙන ඔබට නෑ කියන්නේ නේ. ඔබට නෑ කියන්නේ මං ඔබේ දෙයක් අරන් තියෙනවා. මෙන්න ඔබට අයිති දෙයි. ඔන්න ඔය ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ බෙදා ගන්න කියලා. එහෙම නැතුව නැති බැරි අය කියලා නෑ. අර බෙදීමේ විෂමතාවයක් පවතිනවා.
ඒතර විෂමතාවයට අනුව වැඩි ප්‍රවණතාවයක් තියෙනවා, වැඩි බලයක් ශක්තියක් තියෙන අය වැඩිපුර පරිභෝජනය කරන. අර සරල උදාහරණයක් දෙනවා ආර්ථික විද්‍යාවේ. සාමාන්‍යයෙන් ලංකාවේ ගමු පාන් නිෂ්පාදනයෙන් 75%ක් පාන් අනුභව කරන්නේ කෝටිපතියෝ 125ක් 25 දෙනෙක් අපි කියමු. ඒතර 75%ක් පාන් වලින් ඒ අය පරිභෝජනයට ගන්නවා. කියන්නේ පොහොසත් අයට යනවා. 125ක් පරිභෝජනය. ඉතුරු වෙන 175ක් දිලිඳු ජනතාව අතර බෙදලා යන්න ඕන. මං කිව්ව එක පැහැදිලිද? ආර්ථිකෙද? දැන් තේරෙනවද බෙදීමේ විසුද්ධිය? එතකොට ඒ කියන්නේ ඒක අසාධාරණයි නේ. අසාධාරණයක් තියෙන. ඒ කියන්නේ එතකොට සමහරවිට පාන් 75 තියෙන කෙනෙක් කියනවා එන්න මම දිලිඳුන්ට දෙන්න. එයා 75ක් ගත්තු නිසා නේද 75 දෙනකොට පාන් 25ක් බෙදා ගන්න ඕනේ. ඒක සරලව කියනවා නම් මං ගා වැඩිපුර තියෙනවා නම් කල්පනා කරන්න මම තව කෙනෙක්ට නැති කරලා තියෙනවා. ඒකිනා මුණ ගැහුණාම හැමෝටම මුණ ගැහෙන්නේ නැමතිස්සෙම නැති බැරියයි මුණ ගැහෙන්නේ. නැති බැරියයි මුණ ගැහෙනවා කියන්නේ එයාට තියෙන දෙයක් මං නොදීලා තියෙනවා. ඒකිනා මුණ ගැහුණාම මෙන්න ඔයාටයි ගන්න. ඒකගේ දකුණත දෙන දේ වම නොදකීවා. චතුර විනාඩියක් දෙන්න මේක කියලා ඔයාලට දෙනවා ප්‍රශ්න අහන්න. 2 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා එක එක්කෙනා අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතුය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක. හරිම ලස්සන මේ දේවචනයට අදාළ කොටසක් චරිත පැහැදිලි කරේ. එතකොට දැන් අර සාංගික ජීවිතයේ සාංගික කැඳවීම කියන කාරණාව ඇතුලේ දන් දීම කියන දේ ප්‍රධාන තැනක තියෙනවා. ප්‍රමුඛ ස්ථානයේ තියෙනවා කියන දේ අපිට පැහැදිලි. පිටුමිනිය අර මේ චරිතුත් ඒ සම්බන්ධව පැහැදිලි කරා මීට කලින් ප්‍රශ්නකදී. අපේ සමාජයේ ඉන්නවා තරුණ තරුණියෝ ඉන්නවා, ඇති හැකියා ඉන්නවා, දෙනවා, දන් දෙනවා. එතකොට මිනිසුන්ට උදව් උපකාර කරන ඇතමුන් ඉන්නවා. තවත් පේසකට යම් උත්තේජනයක් ලැබීම පිණිස සමාජ මාධ්‍ය හරහා යම් වීඩියෝ ගත කරලා වෙන්න පුළුවන්, ඡායාරූප වෙන්න පුළුවන් පළ කරනවා. ඒ අපි මේ වැරද්දක් විදිහට දකින්නේ නැහැ. ඒන් උත්තේජනයක් ලබාගෙන ඒ සඳහා යොමු වෙන පිරිස අපි දකිනවා චරිත. ඔව්. එතකොට මේ අවසානයේදී පියදුමිනි සමහරවිට උන්ගේ හදවත කොනක මේ සිතුවිල්ල තැන්පත් වෙන්න පුළුවන්. උන් බලාපොරොත්තුෙන් නෙවෙයි කරන්නේ. හැබැයි මේ දේවල් කරලා අන්තිමට අහන්න වෙන්නේ බැනුන්නේ. සමාජයෙන් මොනවද ලැබෙන්නේ කියන තැනටත් යම් පත්වෙච්ච පිරිසක් සමහර වෙලාවට ඇති. මේ පේන්නනේ කරන්නේ එහෙම කියලා. අපිට මේ අපි කරන කාර්යයට මේ මහ පොළවේ පය ගහලා අපි කරන මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යහපත් දෙයට සාංගිකව අපි එකතු වෙලා කරන දේවල් වලට අපිට කොහෙන්ද ලැබෙන්නේ? ඉහලින් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද? දැනුවත් වීම පිණිස පමණක්. ඇත්තම අපි ඉන්නේ බෞද්ධ චින්තනය යටතේ ඉන්න රටක. බෞද්ධ සංස්කෘතිය සහ චින්තනය. ඒ කියන්නේ අපි පින් ලබා ගන්නවා. මම මේක ඇත්තටම දවස් දේශනා කරද්දී මේ අපේ බෞද්ධ සහෝදරයෝත් කිව්ව එක එයාලා වුණත් එහෙම පින් බලාපොරොත්තුෙන් ගොඩක් දේවල් කරන්න බෑ කියලා. නමුත් අපේ චින්තනයේ තිබෙනවා, සංස්කෘතියේ තිබෙනවා අපි දෙයක් කරපුවාම අපිට පින් ලැබෙනවා කියලා. හැබැයි ඒක ලැබෙන්නේ කොහෙන්ද කියලා නෑ. පැහැදිලිද? හරි. අපි කියමු පින් කියන්නේ වරප්‍රසාද. අපි සිංහල භාෂාවෙන් තියෙන දේ නේ grace of God. grace කියන දේ තමයි පින් කියන්නේ. එතකොට හුඟක් අය මේ වැඩ කටයුතු කරන්නේ පින් බලාපොරොත්තු වෙන. හොඳයි. ඒක අපි කියනවා ඒක වැරදි ඇත්තටම. ඇත්තම කතාව. එහෙම යම් දෙයක් බලාපොරොත්තු වෙන උදව් කරන්න බෑ. නමුත් අපි කියමුකෝ පින් බලාපොරොත්තු වෙනවා කියලා. ඒක ඇත්තටම කොහෙන්ද ලැබෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. වරප්‍රසාදයේ පැමිණෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ. ඒතකොට අපි අපේ කාර්යය කරගෙන යනවා. අපි දන්නේ මොන කාර්යයකට දෙවියන් වහන්සේ වරප්‍රසාදය දෙනවද කියලා. නමුත් අපි ඉන්නේ උන්වහන්සේ කාර්යය කරන්නයි. ඒක නිසා මේ දැන් අපි පින් හොයනවා නෙමෙයි. අපිට ඒක කරන්න බෑ. දැන් අපි කියමු අපි තුන් දෙනාම සුද්ධවන්තයෝ වෙන්න ඕනේ. ඒතකොට කවුද තීරණය කරන්නේ සුද්ධවන්තයෙක් කියලා? දෙවියන් වහන්සේ තීරණය කරන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේ ලැබෙන තෑග්ගක්. අපි කරපු දෙයට. දැන් වරප්‍රසාද කියන්නේ ඒකයි. වරප්‍රසාද සහ පින් මම කියන්නකො සිංහල භාෂාවෙන්. එය දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන තෑග්ගයක් වරප්‍රසාදය. එතකොට එහෙම නැතුව
අපිට ඩිමාන්ඩ් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ වහන්සේ මේ පින කියන වචනේ භාවිත කළේ අපි කටවහරේ පාවිච්චි කරන නිසා වරප්‍රසාදයට. හරි. නැත්තම් ඒක මේ මොකද අපි බෞද්ධ චින්තනයේ යටතේ පින් කියන දේ ගන්නවා. නමුත් ඒ පින කියන්නේ ඒකයි. ඒක කවුරු හරි දානය කරන්න එපේ. පින් උනත්. ඔටෝවම් මෙන්න. නෑ. ඒකට සමහර දැන් අපේ ජනප්‍රවාදයේ තියෙන ඒක මිනිසුන්ට පින් දෙන්න පුළුවන් කියලා. දැන් දෙවියන්ට පින් දුන්නාම දෙවියෝ බුදු බවට පත් වෙනවා. ඒක බෞද්ධ චින්තනයේ තියෙන. ඒකට නමුත් මනුස්සයට යහපත කරන්න පුළුවන්. හැබැයි වරප්‍රසාද දෙන්න බෑ. ඒක දෙවියන් වහන්සේගේ දෙයක්. ඒක අපේ සංස්කෘතිය. මොකද අපේ පටලන් ජීවත් වෙන එකයි මම මේ කියන්නේ. ඒතකොට වරප්‍රසාදය දෙවියන් වහන්සේගෙන් ලැබෙන දෙයක්. ඔබ යහපත කරන්න. ඒක දෙවියන් වහන්සේ දෙයි වරප්‍රසාදය. ඒක අපිට ලැබෙන තෑග්ග. දැන් තෑග්ගක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. අරයා මෙහෙම දෙන්න ඕනේ, මෙයා මෙහෙම දෙන්න ඕනේ කියලා. ඒක නේ. සමහරවිට නොහිතූ මොහොතක, නොසිතූ මොහොතක දෙවියන් වහන්සේ වරප්‍රසාදය දෙයි. හුඟක් අය හිතනවා යහපත් දෙයක් කරලා මට හොඳ වරප්‍රසාදේ අපේ අයත් මට කියලා තියෙනවා. ඒක නේ. අපිට පිනක් හරියයිනේ ඕක කරපුවාම කියනවා. නෑ. සමහරවිට වරප්‍රසාදෙන්නේ මම පාපේ වැටලා ඉන්න වෙලාවට, පව් කරන වෙලාවට, වැරදුණු වෙලාවටයි. මොකද උන්වහන්සේ පවපේදී මා මුදවද්දි තේරෙනවා මම ඒකට සුදුසු නෑ දෙවියන් වහන්සේ මාව බේරගත්තා. නේ ඔබේ යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයේ උන්වහන්සේ දීලා තියෙනවා. ඒක නිසා ඒක අපිට ඩිමාන්ඩ් කරන්න බැරි දෙයක්. ඇත්තටම දෙවියන් වහන්සේගෙන් තමයි වරප්‍රසාදය ලැබෙන්නේ. හේතුව තමයි අපි යහපත් දේවල් කරන හින්දා නෙමෙයි. දැන් ක්‍රිස්තුන් වහන්සේ ගාවට තරුණයෙක් එනවා. ඉරිදගේ. එවිල්ලා කියනවා මං ගැලවීම ලබා ගන්න මොනවද කරන්නේ? ඊට පස්සේ උන්වහන්සේ කියනවා කාමීචාරය කරන්න එපා, සොරකම් කරන්න එපා, මිනී මරන්න එපා. ඔබ දන්නවා පනත් ටික. ඒව ස්වාමීන් වහන්සේ ආරක්ෂා කළා ස්ථීරව. ඒක ආරක්ෂා කළා. ඉතින් තව මොනවද කරන්න ඕනේ? එතකොට ඔහුට එක උත්තරයක් දෙනවා ක්‍රිස්තුන් වහන්සේ. ඔබ යහපත්යි කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස කිසිවෙක් යහපත් නොවේ. අපි ස්වභාවයෙන්ම අපේ යහපත් වුණාට ස්වභාවයෙන්ම අපේ තියෙන පාපයට ඇල්මක් ගැල්මක්. ඒක නිසා අපේ පූර්ව ස්වභාවයෙන්ම යහපත් නැහැ. අපි හුඟක් කරන දේවල් වලට අපි බලාපොරොත්තු වෙනවා දෙයක්. මේ දිලින්දෙකුට උදව් කරලා අස්වැසිල්ලක් හරි බලාපොරොත්තු වෙනවා. අනම ගානේ මං කෙරුවනේ කියලා. හිතට සහනයක්. හිතට සහනයක් හරි බලාපොරොත්තු. ඒතර ඒක තමයි වෙන්නේ. එතකොට මේක නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ ගමන. උන්වහන්සේ උගන්වුවේ අපි අද යහපත කරන්නේ අපි යහපත් හින්දා නෙමෙයි. හොඳට මේක කිතුණුව මතක තියාගන්න. අපි යහපත් දේවල් කරන්නේ අපි අර කෙලින්ම කියනවා. අපි කරන පින් ඇතේ වැඩවලට ගැලවීම ලැබෙන්නේ. ඒක ඉතින් මම තේරෙන්නේ. ඔව්. නුඹගේ පුණ්‍ය ක්‍රියා තුළින් නුඹට ගැලවීමක් නොවේ. ස්ථීරම් බයිබලයේ තියෙනවා. බලා කරන පින් ඇතේ වැඩවලට ගැලවීම නැහැ. එහෙම නැහැ. ගැලවීම දෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ. ඒක උන්වහන්සේගේ අතේ මිම්ම දෙන්නේ. මොකටද දෙන්නේ කියලා. අපි අද යහපත කරන්නේ අපි යහපත් නිසා නොවේ. අපි අදහන අපේ ජේසුස් වහන්සේ යහපත් නිසා. ඒක තමයි උත්තරේ. පැහැදිලි පිළිතුරක්. පරිපූර්ණ පිළිතුරක්. පරිපූර්ණ. එතකොට අපිට ඉන්නේ අර පරිපූර්ණ යහපත් දෙවි කෙනෙක්. එතකොට මම හිතනවා අද වැඩසටහන ඇතුලේ හුඟක් දේවල් අපි පැහැදිලි කරගත්ත පිළිතුමිනි. මා කියන කෙනා කොහොමද මේ අර අපි කියන එක්ස්පෝස් වෙන්න ඕනේ. සමාජයට අපි අවතීර්ණ වෙන්න ඕනේ කොහොමද? අපි ඇතුළ එළියට ගන්නෙ කොහොමද කියන කාරණේ. එතකොට අපි කාටවත් මගේ ප්‍රේමාන්දනේ අපිට පුද්ගලික ජීවිත මගේ දේවල් මට අයිති දේවල් කියලා જાති නෑ. මේ අපි පැහැදිලි කරගත්ත කාරණා. ඔබට තර්ක තියෙන්න පුළුවන්. අකමැත්තෙන් හෝ පිළිගන්න වෙනවා. ඔබට තර්ක තියෙනවා නම් බොහොම ආදරෙන් ඉල්ලනවා අපිට මේ තිරේ දිස් වෙනවා අපේ WhatsApp අංකේ. ටක් ගාලා දාන්න මැසේජ් එකක්. අපි කැමතියි කතා කරන්න. මොකද අපි නොදකින පැත්තකින් ඔබ දකිනා වෙන්න පුළුවන් මේ දේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් පියතුමා එක්ක පැහැදිලි කරගන්න මේ හැමදේම. ඉතින් අද වැඩසටහන ඉවර කරන්න කලින් බොහොම ආදරෙන් මතක් කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ආදරණීය ඔබ. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ. ඔබේ යාඥාවට බොහොම ස්තුතියි. ඉතින් ඔබවත් අපි යාඥාව ඇතුලේ මතක් කරනවා. ඔබ ලියන දේවල් ඔබේ WhatsApp පණිවිඩය පව අපිට සෑහෙන වටිනවා නේ චතුර. අපිට ඉදිරියට යන්න හුඟක් වටිනවා. ඒ වගේම ඔබ සියලුම දේ වෙනුවෙන් පියතුමන්ත් විශේෂ ආකාරයෙන් යාඥා කරන බව මතක් කරන්න ඕනේ. ඉතින් ඔබට ස්තුතියි. අපි ඔබට ආදරේ.
ඉතින් අද දවසෙත් විශේෂයෙන්ම අපි කතා කරේ පොදු කැඳවීම හරහා අපේ පුද්ගලික කැඳවීමට ගමන් කරන්නේ කොහොමද කියන කාරණේ. මේ කාරණාව අපිට අද පැහැදිලි කරලා දුන්නේ සුපුරුදු විදිහටම. මා වැඩසටහන හරහා කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍යපතිතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදීන් වහන්සේ වහන්සේට ගොඩක් ස්තුතියි. ජේසුස්වේටයි කියලා ප්‍රාර්ථනා කරනවා පියතුමනි. ඒ වගේම තමයි මස්සිත් සහෝදරයා අපිට ගායනෙන් වාදනෙන් සහාය වෙනවා. ඒ වගේම චතුර මිත්‍රයා සහෝදරයා බොහොම ස්තුතියි. ජේසුස්වේටයි. ඉතින් ඔබට ආරාධනා කරනවා ලබන සතියේත් මා වැඩසටහන තුල මාව හොයාගෙන යන්න. ජේසුව හොයාගෙන යන්න. ජේසුව මා තුල ජීවත් කරවන්න. ආරාධනා කරන ලබන සතියේත් එකතු වෙන්න කියලා. ඉතින් පියතුමන්ට ආරාධනා කරනවා ආශිර්වාදය දානය කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ අපිව කැඳෙව්වා පොළොවේ ලවණක් වෙලා ලෝකයට ආලෝකය වෙන්න. අද දවසේ ස්වාමිනී ඔබ වහන්සේ අපිව බලවත් කරන්න. අන් අයට ආලෝකයක් වෙන්න ලවණක් වෙන්න. මගේ ජීවිතේ කැප වෙන්න වැය වෙන්න අනිත් අය වෙනුවෙන්. ඔබ වහන්සේගේ යන මේ ලෝකෙ ඉෂ්ට කරන්න. ඔබ වහන්සේගේ ස්වර්ගයට පා තබන්න. ඔබ වහන්සේ අපිට අද අවබෝධයක් දීලා මේ ගමන ගැන හරි මාවතකට අප යොමු කර නිසා මේ මොහොතක් කරගන්නවා අපි ස්තුති කරන්න. අපි ආලින්දේ ඉඳලා ස්තුති කරමු ස්වාමීන් වහන්සේට. මේ වැඩසටහන තුළින් උන්වහන්සේ අපිට කතා කළාට අපේ ජීවිතය තුළ අපේ ආකල්පවල සිතුවිලි තුළ වෙනසක් ඇති කළාට ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේගේ ජනතා සේවය කරන්නට ලවණක් වෙන්නට අනිත් අයගේ සුබ සිත උදෙසා කැපවන්නට වැයවන්නට ඔබ වහන්සේ අපිව කැඳෙව්වට ඔබ වහන්සේ මේ ගමන යන්නට අපිට මහේව්වට මඟ පෙන්වුවාට ඔබ වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. ස්තුති. ජීවමාන ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. හාලෙලුයා. හාලෙලුයා. නමස්කාර වේවා. ස්තුති. හාලෙලුයා. නමස්කාර වේවා. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර පරාක්‍රම දේව මහමෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද ශදාත්මයානෝද ඔබ සමාශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසේක්වා. ආමේන්. මක්නිසාදයන් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ.